හරි. ඉවිනිං එහෙනව නේද? ඔයාලට එහෙනව නේද? Usahakan. හරි. අපි කොතනද මොනවද නැවැත්තුවේ කියලා චුට්ටක් කියන්න. ඔව්. ඔව් නේද? මොනවද නැවැත්තුවේ කියලා කියන්නේ? අපි ආයෝජන තීරණ කියන පාඩම කරා නේද? ඒකේ මේ ප්‍රොජෙක්ට් එකක් තෝරා ගන්න විදිහම කතා කරා නේද? පොඩ්ඩක් කවුරුහරි කියන්න ඇහෙනවද කියලා ඉස්සෙල්ල. Ahlan sir. ඇහෙන්නේ නැද්ද? Ahlan sir. ඇහෙනවනේ. එන කැඩි කැඩි ඇහෙන්නේ නැහැ ඇහෙනවන්නේ. Oh sir. Ahlan. හරි. අපි නැවැත්තුවේ මේ ප්‍රොජෙක්ට් එකක් තෝරා ගන්න ඒ ගණන් ගොඩක් හදුවද ගණන් දෙක තුනක් හදුවද කොහොමද චුට්ටක් කියන්න එවන්නේ.
අපි තව ගණන් දෙක තුනක් හදලා අපි අවකලනය කියන කොටස අපි පටන් ගමු. වෙලා තියෙනද කවුරුත් අනිත් කට්ටිය නෑ නේද? ඔයාලා දෙන්න විතරනේ. මේ ගාන බලමු. මෙතන මේ තියෙන ගාන බලමු. ෂෙයා වෙලා තියන්නේ. PQR සමාගම සුද්ධ වර්තමාන අගේ භාවිතා කරමින් අපි NPV කතා කරා නේද? NPV වල ප්‍රොජෙක්ට් එකක් මේ තෝරා ගන්න විදිය කතා කරා. මොකද සුද්ධ වර්තමාන අගේ ධනාගයක් නම් ඒ ප්‍රොජෙක්ට් එක තෝරා ගන්න සුදුසු කීවා. ඍණාගයක් නම් ඒ ප්‍රොජෙක්ට් එක අනිවාර්යෙන් ප්‍රතික්ෂේප කළ යුතුයි කියලා කීවා. ඒ සුද්ධ වර්තමාන අගේ නැත්නම් NPV බිඳුව නම් කළමනාකරන තීරණයක් අනුව ක්‍රියා කරන්න ඕන කියලා කීවා. කළමනාකරන තීරණයක් අනුව අපි ක්‍රියා කරන්න ඕන කියලා අපි කතා කළා. ප්‍රොජෙක්ට් දෙකේම NPV ධන නම් වැඩි NPV අගයක් තියෙන එක අපි තෝරා ගන්න ඕන කියලා කීවා. ප්‍රොජෙක්ට් දෙකම ඍණ නම් දෙකම ප්‍රතික්ෂේප කළ යුතුයි කියලා කීවා. මොකද NPV අගේ අඩු ඍණාගේ ගන්නවා කියලා ඒක අරන් බෑ. මොකද NPV ඍණ නම් සුද්ධ වර්තමාන අගේ ඍණ නම් ඒක ව්‍යාපාරයේ මූල්‍ය ධනය අඩු වෙන්න බලපානවා. ඒ නිසා අපි සුද්ධ වර්තමාන අගේ ඍණ ව්‍යාප්තියක් කොයි වෙලාවෙත් අපි පිළිගන්න කියන්නේ නැහැ. ප්‍රතික්ෂේප කරන්න ඒ ව්‍යාප්ති කරන්න එපා කියලා තමයි කියන්නේ. සුද්ධ වර්තමානගේ ධනාකයක් තියෙනවා නම් ව්‍යාප්ති දෙකේම ඒකින් එක ව්‍යාප්තිය නම් අපි තෝරා ගන්න ඕනේ සුද්ධ වර්තමානගේ වැඩි අගේ අපි තෝරා ගන්න කියලා කියනවා. හරි. දැන් මේ ව්‍යාප්ති දෙකේ දීලා තියෙනවා මෙතනදී ව්‍යාප්ති ABC කියලා ව්‍යාප්ති තුනක් දීලා තියෙනවා. මේකේ සුද්ධ වර්තමාන අගයන් දීලා තියෙනවා. තෝරා ගැනීම සාධාරණීකරණය කරමින් හොඳම ව්‍යාප්තිය හඳුනා ගන්න. හොඳ ව්‍යාප්තිය මොකද්ද? C ප්‍රතික්ෂේප කරන්න ඕන සුද්ධ වර්තමානගේ ඍණාකයන්නේ C අනිවාර්යෙන් කරන්න බෑ. එහෙනම් හොඳම ව්‍යාප්තිය තමයි ඒ ව්‍යාප්තිය අයියේ සුද්ධ වර්තමානගේ වැඩියගේ B වලට වඩා ඒ මගින් සුද්ධ වර්තමානගේ වැඩියගයක් ගන්න බැවින් ඒ තෝරා ගැනීම වඩා සුදුසුය කියලා අපි ඒක සාධාරණීකරණය කරන්න ඕන. C ව්‍යාප්තිය ඍණාගයක් ගන්න බැවින් ඒ ව්‍යාප්තිය ප්‍රතික්ෂේප කළ යුතුයි. ඒ එතන අපි පිළිගන්න ඕනේ අපි තෝරා ගන්න අපිට පුළුවන් A හා B දෙක විතරයි. C ප්‍රතික්ෂේප කරන්න ඕන. A හා B දෙක විතරයි නම් මේකෙන් වඩා සුදුසු වැඩි NPV අගයක් ගන්න ව්‍යාප්තිය වන ඒ ව්‍යාප්තිය මේ තෝරා ගැනීම සුදුසු කියලා පිළිගන්න ඕන. එතන ඒක කරන්න ලොකු ගැටලුවක් නැහැ. එහෙම අපිට උත්තරයක් ලියන්න පුළුවන්. කියන එක පැහැදිලි නේද? ඔව් සර්. ගැටලුවක් නැහැ. අපි කරගෙන යන්න. ඊට පස්සේ තව මේ 2019 ජනවාරි ප්‍රශ්නයක් තියෙනවා. පහත දී ඇති එක් ප්‍රකාශ සත්‍ය හෝ අසත්‍යදයි දක්වන්න සත්‍ය මේ කරපු කරන් තියෙන නම් චුට්ටක් මේ ආය කතා කරන්න එපා කරා කියලා කියන්න. පහත දී ඇති එක් ප්‍රකාශ සත්‍ය හෝ අසත්‍ය බව දක්වන්න සත්‍ය හෝ අසත්‍යයන් ප්‍රශ්නාංකයේ සමතෝභී උත්තර බෙදලියන්න. සුද්ධ වර්තමාන අගේ යනු කාලච්ඡේදය තුළ මුදල් කලා මේ වර්තමානයේ සහ කාලච්ඡේදයේ මුදල් ගලා යෑම මේ වර්තමානයේ අතර වෙනසය නිවැරදි සත්‍යයි. මේක නම් අපිට හදන්න පුළුවන්. අපි හදලා තියෙනවා. ඒ ටික අපිට හදන්න ගැටලු තියෙන ඒවා අපි බලමු.
මේක අවකල්පය භාවිතා කරලා මේ ටික ගන්න ඕන ඒක අපි අද පුළුවන් බලමු කතා කරන්න ඊපස්සේ අපි යන් 2019 ජූලි පේපර් එකට ඒකෙත් බලමු මොනවාද අර මේ පක්ක කරපු NPV නැත්නම් සුද්ධ වර්තමාන අගයට අදාළව මොනවාද ගණන් තියෙන්නේ කියලා මේ වගේ කලින් මට දවසක් ගිය සතියේ කරා සමහර ගණන් මට මතක නැහැ කරපු ඒවා ඔයාලා චුට්ටක් ඒ ගණන් ගණක් ගන්නවා නම් කියන්න මම IRR ගැන කතා කරේ නැද්ද අපි ව්‍යාප්ති තෝරා ගැනීමට පිළිගැවුම් කාලය කතා කරා පිළිගැවුම් කාලය කියලා කියන්නේ යොදපු මුදල අවම කාලයකින් ආවරණ වෙන ව්‍යාප්තිය ඒ කියන්නේ පිළිගැවුම් කාලය අඩුම ව්‍යාප්තිය තෝරා ගන්න ඕන කියලා අපි කීවා පිළිගැවුම් කාලය කියලා කියන්නේ අපි ආයෝජනය කරන මුදල කොච්චර කාලයකින් ලැබෙනවද කියලා ඒ ගණනය කරන විදිය එතන පිළිගැවුම් කාලය අඩුම කාලයකින් ලැබෙන ව්‍යාප්තිය අපි තෝරා ගන්න ඕන කියලා කතා කරා මට මතකයි ඊට පස්සේ සුද්ධ වර්තමාන අගය ගැන කතා කරලා තියෙනවා මට මතක නැහැ IRR කතා කරාද අභ්‍යන්තර ඵලදා අනුපාතය කතා කරාද කියලා IRR කතා කරාද අභ්‍යන්තර ඵලදා අනුපාතය ගැන කතා කරාද සුද්ධ වර්තමාන අගය කියලා කියන්නේ මම චුට්ටක් කියලා මෙතන මට කතා කරා වගේ මතක තියෙන්නේ හරි මේ දෙක නම් කතා කරා සුද්ධ වර්තමාන අගය ගැනයි ඊට පස්සේ මේ පිළිගැවුම් කාලය ගැන කතා කරා අභ්‍යන්තර ඵලදා අනුපාතේ මම පොඩ්ඩක් හඳුන්වුවා ඊට අමතරව එක ගාණක් හඳුනවද නැත්නම් කතා කරාද කියලා චුට්ටක් මතක නැහැ හරි සුද්ධ වර්තමාන අගය කියලා කියන්නේ අපේ ලැබෙන මුදල් ප්‍රවාහවල වර්තමාන අගය ඒ කියන්නේ අනාගත මුදල් ප්‍රවාහය අද දවසට වට්ටම් කරලා අද දවසට ඒ වගේ වර්තමාන අගය සහ මුදල් ගලා යෑම් වල නැත්නම් ආයෝජනය කරන මුදල් ගලා යෑම් වල වර්තමාන අගය යන දෙකේ එකතුව තමයි අපි නැත්නම් මේ ලැබීම් මුදල් ප්‍රවාහවල වර්තමාන අගයෙන් ගෙවීම් මුදල් ප්‍රවාහවල වර්තමාන අගය අඩු කරාට පස්සේ අපිට ලැබෙනවා කීවා NPV නැත්නම් සුද්ධ වර්තමාන අගය. මෙතන සුද්ධ වර්තමාන අගය හොයලා දීලා තියෙනවා මේකෙදි ප්‍රශ්නේ. එතන සුද්ධ වර්තමාන අගය ඍණාගයක් ගන්නව නම් අපි ව්‍යාප්තිය ප්‍රතික්ෂේප කරනවා කියනවා. සුද්ධ වර්තමාන අගය ධනාගයක් තියෙන ව්‍යාප්තිය අපි පිළිගන්න ඕන. හැබැයි ඒකෙන් අපිට තෝරා ගන්න තියෙනවා නම් ව්‍යාප්ති ඒ කියන්නේ හැමදේම කරන්න අපිට සම්පත් මන්දි අපි මොනවා හරි ප්‍රොජෙක්ට් එකක් තෝරා ගන්න වෙනවා නම් වැඩි සුද්ධ වර්තමාන අගයක් තියෙන ප්‍රොජෙක්ට් එක තෝරා ගැනීම වඩා සුදුසුයි කියලා අපි කතා කරා. අභ්‍යන්තර ඵලදා අනුපාතය කියලා කියන්නේ දැන් මෙතනදී සුද්ධ වර්තමාන අගයේ NPV හොයද්දී මුදල් ප්‍රවාහයන් වට්ටම් කරනවනේ මුදල් ප්‍රවාහයන් යම් පොලි අනුපාතයකින් නැත්නම් වට්ටම් අනුපාතයකින් වට්ටම් කරලා තමා පොලි අනුපාතයකින් වට්ටම් කරලා තමා අද දවසේ අගය ගන්න.
අනාගත මුදල් ප්‍රවාහන අනාගතයේ ලැබෙන මුදල් ප්‍රවාහයන්ගේ වර්තමානගය නිකන්නේ අනාගතයේ ලැබෙන මුදල් ප්‍රවාහයන්ගේ වර්තමානගය ගත්තින් අපි මොකද කරේ PV සමානයි FV අනාගතගේ වල එක දන ආරෝල රින එන්නනි බලේ ගත්ත නේද වර්තමානගයට ගත්තා මතකනේ හරි එතකොට අපි ආයෝජන තීරණ යටතේ මේ ටික තමයි අපි ගිය සතියේ කතා කරේ ආයෝජන තීරණ යටතේ ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය ගැන අපි චුට්ටක් කතා කරා ඊට පස්සේ පිළිගෙවුම් කාලය හා වට්ටම් කළ පිළිගෙවුම් කාලේ අපි හදාගන්නේ කොහොමද කියලා චුට්ටක් කතා කරා ඊළඟට සුද්ධ වර්තමානයේ NPV වටනා ධන වටනාකමක් ඍණ වටනාකමක් බිඳුවක් වෙනවා කියලා කිව්වා ඒක අපි මොකක් හරි NPV යගේ අපිට ලැබෙන්න පුළුවන් කියලා කිව්වා NPV දාන නම් ව්‍යාප්තිය පිළිගන්න ඕන කියලා කිව්වා NPV ඍණ නම් ව්‍යාප්තිය ප්‍රතික්ෂේප කළ යුතුයි කියලා කිව්වා NPV 0 නම් කළමනාකරන තීරණයක් මත ක්‍රියා කරන්න ඕන කියලා කිව්වා මේ ටික අපි කතා කරා ඊට පස්සේ තනි මුදල් ප්‍රවාහයක අනාගතයේ හොයන සූත්‍රය තමයි මේක තනි මුදල් ප්‍රවාහයක අනාගතයේ හොයන්නේ කොහොමද ඒක අපි කලින් කතා කරලා තියෙනවා ඊට කලින් පාඩම් වල තනි මුදල් ප්‍රවාහයක වර්තමාන අනාගතයේ හොයාගන්නේ future value සමානයි present value 1 r වල r කියලා කියන පොඩි අනුපාතේ එන්නනේ බලය වර්තමානයේ අපිට හොයාගන්න පුළුවන් තනි මුදල් ප්‍රවාහයක වර්තමානයේ හොයාගන්න පුළුවන් වර්තමානයේ සමානයි අනාගතයේ ගුණ කරන 1 r වල ඍණ එන්නනේ බලය හරිද ඊට පස්සේ වාර්ෂික මුදල් ප්‍රවාහයක ඒ කියන්නේ
වාර්ෂිකයක් කියලා කියන එකම මුදල් අගයක් සාමාන්‍ය එකම මුදල් අගයක් එක්කෝ මේ මාසිකව දාගෙන යනවා නැත්නම් කාර්තුමේ වගේ ලැබෙනවා හරි දානවා මේ අවුට්ෆ්ලෝ එකක් හරි ඉන්ෆ්ලෝ එකක් වෙන්න පුළුවන් කැෂ් මේ ඉන්ෆ්ලෝ එකක් වෙන්න පුළුවන් නැත්නම් අවුට්ෆ්ලෝ එකක් වෙන්න පුළුවන් සමාන කාලච්ඡේදය තුළ එක්ක මාසිකව නැත්නම් කාර්තුමේ නැත්නම් මාස 6කට සැරයක් නැත්නම් වාර්ෂිකව එහෙම මුදල් අවුට්ෆ්ලෝ එකක් සිදු වෙන්න පුළුවන් එකම කාල පරිච්ඡේදයක් එකම මුදල් ප්‍රමාණයක් යන එකක් අපි කියනවා වාර්ෂිකයක් කියලා වාර්ෂිකයේ අනාගතයේ අගය ගණනය කරන්න අපි භාවිතා කරනවා කියව මේ සූත්‍රයේ වර්තමාන අගය ගණනය කරන්න භාවිතා කරනවා කියව වාර්ෂිකයේ වර්තමාන අගයේ සමානයි ඇනුයිටි කියලා කියන වාර්ෂිකයේ එක ඍණ එක ධන R වල ඍණ එන්නට බලය බෙදීම R කියන මේ සූත්‍රය අපි මේවා කලින් හදලා තියෙනවා මේ පාඩමට ආයෙත් තියෙනකොට කලින් මොදලේ කාලාගේ කියන පාඩමේදී මේ ටික අපි කතා කරලා තියෙනවා මොනවා හරි ගැටලු තේරෙන්නේ නැති මොනවා හරි තියෙනවා නම් අහන්න ඕන. හරිද? අපි දැන් මේ එකක් මේ NPV ව්‍යාප්තිය ගණනය කරන්න අපි පේපර් ගණනක් කරන් අපි බැලුවා. අපි මේ ව්‍යාප්ති දෙකේ සුද්ධ වර්තමානගේ ගණනය කරා. මේ ව්‍යාප්ති දෙකේ සුද්ධ වර්තමානගේ ගණනය කරා. මේ මුදල් ප්‍රවාහය කැස් අවුට්ෆ්ලෝ එක. මුදල් ගලා යාමක් පළවෙනි අද ආයෝජනය කරනවා 1,60,000ක්. අපි ඒකේ වර්තමානගේ අපි අද n0 නම් බලයක බලය 0 නම් බිඳුවෙනි බලයේ ඕනෑම සංඛ්‍යාව 1යි. එහෙනම් 1,60,000 එකකින් ගුණ කරපුවාම මෙතන උත්තරේ එන්නේ 1යි. ඕනෑම සංඛ්‍යාවක බිඳුවෙනි බලය කියලා කියන්නේ 1යි. එහෙනම් මෙතනදී ඊට මේ වර්තමානගේ 1,60,000යි මෙතනදී කොහමද මේ අනාගතගේ PV සමානයි මෙතන මේ සමීකරණය දාන්න මේක PV සමානයි FV ගුණ කිරීම එක ධන R වල ඍණ n වෙනි බලය. එහෙනම් මෙතනදී PV කියලා FV කියලා කියන්නේ මේ අගේ අනාගතගේ එතගේ ඒකට අපි මේ වට්ටම් සාධකයේ මේ කොටස මේ නැත්තම් මේ වර්තමානගේ හොයන්න පුළුවන් අනාගත මුදල් ප්‍රවාහය ගුණ කරන වට්ටම් සාධක. වට්ටම් සාධක කියලා කියන්නේ එක ධන R වල මේක තමයි වට්ටම් සාධක කියලා කියන්නේ. මේ අනාගත මුදල් ප්‍රවාහය වර්තමානගේ හොයන වට්ටම් සාධකය තමයි මේක. එහෙනම් මෙතන අනාගත මේ සමීකරණය තමයි මේ දාලා තියෙන අනාගතගේ ගුණ කරනවා මේ වට්ටම් සාධකයෙන් ගුණ කරපුවාම අපිට එනවා වර්තමානගේ මේවා. ඒතර මේ NPV කියලා කියන්නේ ලැබීම් මුදල් ප්‍රවාහ මේ පළවෙනි අවුරුද්දේ දෙවෙනි අවුරුද්දේ තුන්වෙනි අවුරුද්දේ මේ මුදල් ප්‍රවාහයන් තුන ලැබීම් මුදල් ප්‍රවාහයන් මේ ලැබීම් මුදල් ප්‍රවාහයන්ගේ වර්තමානගේ එකතුව ගෙවීම් මුදල් ප්‍රවාහයන්ගේ වර්තමානයෙන් අඩු කරාට පස්සේ ඒ කියන්නේ මේ ටික මේ තුනෙන් එකතුවෙන් මේක අයින් කරාට පස්සේ NPV ඍණාගයක් ගන්නවා මේ ව්‍යාප්ති දෙයම ගණනය කරපුවාම NPV ධනාගයක් ගන්නවා එතන මේ B ව්‍යාප්තිය NPV එකේ ධනයාගයක් ගන්න අපේ B ව්‍යාප්තිය තෝරා ගන්න ඕන කියලා කිව්වා. අපි මේ ගාන තමයි හැදුවේ. මේක 2000 කීයද කියලා මතක නැහැ. හරි ඒ ගාන අපොම් බලමු 1:30යි WhatsApp. මේක කාටවත් තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවනම් මම කියන්න මම අයසරයක් පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. දැන් මේකෙදී බාණ්ඩ සුද්ධ වර්තමාන අගය NPV යටතේ සහ අභ්‍යන්තර ඵලදා අනුපාතේ IRR යටතේ ඉතාමත් හොඳ ආයෝජන විකල්පයේ වෙන වෙනම හඳුනා ගන්නලු. හරිද? ඉතාමත් හොඳ ආයෝජන විකල්පයේ වෙන වෙනම හඳුනා ගන්නලු. IRR කියලා කියන්නේ ලියා ගන්න චුට්ටක් ලියලා නැත්නම් IRR සමානයි නැත්නම් මෙහෙම ලියන්න IRR නැත්නම් අභ්‍යන්තර ඵලදා අනුපාතය යනු අභ්‍යන්තර ඵලදා අනුපාතයේ ඒක අපි හඳුන්වනවා IRR කියලා. අභ්‍යන්තර ඵලදා අනුපාතය යනු සුද්ධ වර්තමාන අගය බිඳුව වන අවස්ථාවේ
නැත්නම් සුද්ධ වර්තමානයේ ශූන්‍ය වෙන අවස්ථාවේ වට්ටම් අනුපාතයයි වට්ටම් අනුපාතය නැත්නම් පොලි අනුපාතයයි අභ්‍යන්තර ප්‍රතිලාභ අභ්‍යන්තර ඵලදා අනුපාතය යනු සුද්ධ වර්තමානයේ ශූන්‍ය වන පොලි අනුපාතයයි නැත්නම් වට්ටම් අනුපාතයයි පොලි අනුපාතය වට්ටම් කාණ්ඩේ එහෙනම් පොලි අනුපාතය හෝ වට්ටම් අනුපාතය තමයි IRR කියලා කියන්නේ හරි එතකොට මං චුට්ටක් අතෙන්ටම යනවා මේක මේ ගානට යනවා මේ ව්‍යාප්තියේ තියෙනවා සුද්ධ වර්තමානයේ ගණනය කරලා තියෙනවා මෙතනදී පොලි අනුපාතය 110ක් කියලා අරන් තමයි අපි ගණනය කරලා තියෙන්නේ අපි බලමු මේ ගානම අරන් මෙතනදී දැන් මෙතනදී මේ ගාන මේ PDF වෙනවනේ හරි මේ ගානේ මුදල් ප්‍රවාහයන් තියෙනවා ඵලයේ දැන් මම මෙතනදී ව්‍යාප්ති දෙකම ගන්නෙ නැතුව එක ව්‍යාප්තියක් ගන්නවා හරිද ඒ ව්‍යාප්තිය ගන්නම් ඒ ව්‍යාප්තිය මුදල් ප්‍රවාහය තියෙනවා බිඳුවේදී 1,60,000යි එකේදී 20,000යි දෙකේදී 50,000යි තුනේදී 90,000යි හරිද වර්ෂය වර්ෂය බිඳුවේදී ඒ කියන්නේ අද කෑස් අවුට්ෆ්ලෝ එකක් 1,00,000 මුදල් ප්‍රවාහය මෙතන දාන්න IRR ගැන චුට්ටක් කතා කරන්න යන්නේ මුදල් ප්‍රවාහයේදී අද මේ 1,60,000ක් ආයෝජනය කරනවා. ඒ කියන්නේ මුදල් අවුට්ෆ්ලෝ එකන්නේ.
මුදල් ගලා යාමක් අද 1,60,000ක් දාපුවම ඵලය මුදල් ප්‍රවාහ අපිට ලැබෙනවා පළවෙනි අවුරුද්දේ දෙවෙනි අවුරුද්දේ තුන්වෙනි අවුරුද්දේ සල්ලි හම්බ වෙනවා. පළවෙනි අවුරුද්දේ හම්බ වෙනවා මම කලින් එකම ගන්නම් පළවෙනි අවුරුද්දේ 20000යි 50000යි 90000යි. පළවෙනි අවුරුද්දේ 20000ක් හම්බ වෙනවා. දෙවෙනි අවුරුද්දේ 50000ක් හම්බ වෙනවා. තුන්වෙනි අවුරුද්දේ 90000ක් හම්බ වෙනවා. මම මේක ව්‍යාප්තියක් ගත්තේ. ව්‍යාප්ති දෙකම නෙමෙයි එකක් ගත්තේ. දැන් මේකෙදි මේ මුදල් ප්‍රවාහය මේ අද එක මේ අනාගත මුදල් ප්‍රවාහය. හරිද? ඒ ව්‍යාප්තිය මුදල් ප්‍රවාහය තියෙනවා අපි අනාගතගේ හොයාගන්නේ කොහොමද වර්තමානගේ හොයාගන්නේ මුදල් ප්‍රවාහයක වර්තමානගේ අපි කියනවා PV කියලා PV සමානයි present value නැත්නම් වර්තමානගේ සමානයි කොහමද තනි මුදල් ප්‍රවාහ නෙමේ එකම මුදල් ප්‍රවාහය දිගටම නෙමෙයි එහෙනම් තනි මුදල් ප්‍රවාහයක වර්තමානගේ අනාගතගේ නැත්නම් future value 1 plus r වල 1 plus r වල ඍණ n වෙනි බලය ඍණ n වෙනි බලය ඕකන සමීකරණ අපේ හරිද එතකොට වර්තමානගේ අපි හොයාගන්න මේ සමීකරණය භාවිතා කරලා මුදල් ප්‍රවාහයක වර්තමානගේ තනි මුදල් ප්‍රවාහයක වර්තමානගේ හොයන්නේ present value සමානයි future value ගුණ කිරීම 1 plus r වල ඍණ n වෙනි බලය කියන මේ සමීකරණය දාලා අපි තනි මුදල් ප්‍රවාහයක වර්තමානගේ හොයා ගන්න පුළුවන්. අපි දැන් මේ මුදල් ප්‍රවාහ වල වර්තමානගේ ගමු. මේ මුදල් ප්‍රවාහ වල වර්තමානගේ අපි ලබා ගමු. වර්තමානගේ ලබා ගන්න නම් අපි මොකද කරන්න ඕනේ? මේ cash flow එක ගුණ කරන්න ඕන මේ එතන මේ FV තමයි මේ තියෙන අනාගතයේ පළවෙනි අවුරුද්ද අවසන් ලැබෙන්නේ දෙවෙනි අවුරුද්ද අවසානයේ තුන්වෙනි අවුරුද්ද FV අනාගත ෆියුචර් මුදල් ප්‍රවාහයට නැත්නම් අනාගතගේ ඒ ගුණ කරන්න ඕන මේ කොටසට අපි කියනවා වට්ටම් සාධකය කියලා. වට්ටම් සාධකය වට්ටම් සාධකය ඊට පස්සේ අපි ගමු වර්තමානගේ දැන් මේ වර්තමානගේ වෙනස් වෙනවා ඒ වෙලාවේ තියෙන ඒ කාලෙ වෙද්දී නැත්තම් අපි වර්තමානගේ ගණනය කරද්දී මාකට් එකේ තියෙන පොලි අනුපාතය මත ඒ මාකට් එකේ පොලි අනුපාතය තමා ඒ අපි ආයෝජනය කරන මුදල් වල සහ ලැබෙන මුදල් ප්‍රවාහයන්ගේ ප්‍රාග්ධන පිරිවැය නැත්තම් දැන් ඒ කියන්නේ අපි රුපියල් 20000ක් අපි ආය අද රුපියල් 1,60,000ක් දැම්මොත් කොච්චරක් අපි බලාපොරොත්තු වෙනවද කියලා මේ අපි කියන්නේ. ඒ කියන්නේ අපි FD එකක් දැම්මොත් අපිට හම්බ වෙනවනේ පොලිපෙස්සදයක්. ඒ වගේ අපි ආයෝජනය කරලා අපි අපේක්ෂා කරන පොලිපෙස්සදයක් තියෙනවනේ. ඒක තමයි අපේ පොලි අනුපාතය කියලා කියන්නේ. අපි ස්ථාවර දැම්මොත් අපි අපේක්ෂා කරන පොලි අනුපාතය තමයි පොලි අනුපාතය කියන්නේ. ඒ කියන්නේ අපි අපේක්ෂා කරන
රිටර්න් එක. හරි. එතකොට මේ වට්ටම් සාධකයෙන් අපි ගුණ කරනවා කරපුවම වර්තමානක එනවා. මේ වර්තමානගේ ගණනය කරන්න අපි වට්ටම් සාධකයේ ගත්තී මෙතන R ගන්න වෙනවනේ පොලි අනුපාතයක්. මේ පොලි අනුපාතේ වෙනස් වෙනවා නම් වර්තමානකයේ වෙනස් වෙනවා. හරිද? මෙතනදී සුද්ධ වර්තමානගය කියලා කියන්නේ සුද්ධ වර්තමානගය කියලා කියන්නේ ලැබීම් මුදල් ප්‍රවාහංග වර්තමානගයෙන් ප්‍රවාහයන්ගේ වර්තමානගයෙන් අඩු කරනවා ගෙවීම් මුදල් ප්‍රවාහයන්ගේ වර්තමානගේ. හරිද? එතන සුද්ධ වර්තමානගේ අපි ගන්නේ ලැබීම් මුදල් ප්‍රවාහය. මේ ලැබීම් මුදල් ප්‍රවාහය කියලා කියන්නේ මේ ගෙවීම් මුදල් ප්‍රවාහය නැත්තම් cash outflow. මේ cash inflow. මේ ලැබීම් ලැබීම් මුදල් ප්‍රවාහයන්ගේ අද වටිනාකම අරන් ගෙවීම් මුදල් ප්‍රවාහයන්ගේ අද වටිනාකම අඩු කරාට පස්සේ ඒ කියන්නේ ලැබීම් මුදල් ප්‍රවාහයන්ගේ අද වටිනාකමෙන් ගෙවීම් මුදල් ප්‍රවාහයන්ගේ අද වටිනාකම අඩු කරාට පස්සේ අපි කියනවා ඒකට NPV කියලා. NPV නැත්නම් සුද්ධ වර්තමානගේ. එතන NPV අපිට ගත්ත හැකි මේ ලැබීම් මුදල් ප්‍රවාහයන්ගේ අද වටිනාකමෙන් මේ ගෙවීම් මුදල් ප්‍රවාහයන්ගේ අද වටිනාකම අඩු කරාට පස්සේ අපිට ලැබෙනවා NPV. හරිද? දැන් අපි මේක වට්ටම් කරලා අපි ගන්නවා 110ක වට්ටම් අනුපාතයක් යටතේ නැත්නම් පොලි අනුපාතයක් යටතේ අපි වට්ටම් කරොත් එක NPV යක් ලැබෙන්නේ. හරිද? 110කට වට්ටම් කරාට පස්සේ අපි NPV කලින් ගණනය කරා 110ක් යටතේ අපි ගණනය කරද්දී NPV අපි ගණනය කරා මේ විදිහට. මේ 110ක් නේ මේකේ වට්ටම් අනුපාතය 110යි. يعني දශම එකනේ. ඒකේ යටතේ NPV ගණනය කරපුවාම ඍණ 32යි මේ 32877ක් වෙන්නේ. හරි. අපි බලමු 110 යටතේ අපි මේක ඕනනම් අපි ඉස්සරහට කතා කරමු වට්ටම් සාධක කීයද? මේක තමයි අනාගත මුදල් ප්‍රවාහය. මේක අපි එතනදී අපි එනවා 1 plus r කියලා කියන්නේ 0.110 නම් 0.1යි නේද? 110 නම් 0.1යි. ඒකේ ඍණ n වෙනි බලය කියන්නේ මේ පළවෙනි අවුරුද්දේ ඉඳලා අද ඉඳලා අදට n බිඳුවයි. n බිඳුවෙනි බලය. එතන මේ වගේ වට්ටම් සාධක ටික ඒ විදිහටම දා ගන්නවා. මෙතනදී එක දන r කියලා කියන්නේ 110.1යි. මෙතන n කියලා කියන්නේ
අද දවසට ගන්න ඕනේ මේ පළවෙනි අවුරුද්දේ අවසානයේ පළවෙනි අවුරුද්දේ අවසානයේ ඉඳලා අද දවසට අත්යෙන් අවුරුද්දයි 1න් 1යි එහෙනම් අපි මෙතන n1යි මෙතනදී n දෙවෙනි අවුරුද්දේ ඉඳලා අද දවසට ආපස්සට මුදල් ප්‍රවාහය ගත්තේ n කියාගේ නැත්තම් වර්ෂ ගාන නැත්තම් 2යි මෙතන n 3යි නේද අවුරුදු 3යිනේ අවුරුදු 3ක් මෙහාට කැෂ් බෑක් ගේන්න ඕන. එතන මෙතනදී අපිට වර්තමාන අගය ගත්ත හැකි මේක ಗುಣ කරනවා මේ වට්ටම් සාධකයෙන්. එතන මේ මෙතනදී මේ වට්ටම් සාධකය එකයි උත්තරේ එන්නේ මේක ඕනනම් අපි තව මෙතන දාලා බලමු එකයි ඕනම් බිඳුව වෙන බලයක අගේ එකයි මෙන්න එකයි එන්නේ මේක සුළු කරපුවාම ඒකගේ එකයි එහෙනම් 1,60,000 එකේ ඍණ 1,60,000 එකෙන් කෘතවම ඍණ 1,60,000මයි සුද්ධ වර්තමානගේ ඒ කියන්නේ ගෙවීම් මුදල් ප්‍රවාහයේ වර්තමානගේ ඉන්න වර්තමානගේ 1,60,000යි. හරි. එතකොට මේ වගේ තේ විදිහටම අපි උත්තරේ ගමු. මේ වගේ තේ විදිහටම ගත්තට පස්සේ අපිට එනවා ඔය ගාන මෙතන අවුරුදු 2යි ඉතින් එතන මේ ලැබීම් මුදල් ප්‍රවාහයන්ග වර්තමානයේ කීයද අපි ලැබීම් මුදල් ප්‍රවාහයන්ග වර්තමානයේ වගයන්ගේ එකතුව ගමු ලැබීම් මුදල් ප්‍රවාහයන්ග වර්තමානයන්ගේ එකතුව 1,27,000 මේ ගාන ඒකෙන් අඩු කරනවා ගෙවීම් මුදල් ප්‍රවාහයන්ගේ වර්තමානයන්ගේ එකතුව මෙතන හිඳ දාලා තියෙන හින්දා අපි අඩු කරන්න මේක එකතු කරලා දාමු ගෙවීම් මුදල් ප්‍රවාහයන් අපි මෙතන හිඳ දාගෙන තියෙනවානේ එතන සුද්ධ වර්තමානයේ NPV ලැබීම් මුදල් ප්‍රවාහයන්ගේ වර්තමානයේ මෙතන 1,27,122යි ගෙවීම් මුදල් ප්‍රවාහයන්ගේ වර්තමානයේ 1,60,000යි එහෙනම් ලැබීම් මුදල් ප්‍රවාහයෙන් ගෙවීම් මුදල් ප්‍රවාහය අඩු කරාට පස්සේ අපිට ලැබෙනවා මේ ගාන මෙතනදී මේ මෙතන හින්දා දාලා තියෙන හින්දා තමයි මෙතන මේ ටික එකතු කරා නම් හරි මේ ටික එකතු කරා නම් අපිට ඔක්කොම එකතු කරපුවම 30477යි ලැබීම් මුදල් ප්‍රවාහයේ වර්තමානයේ අඩු කරන්න ඕන මෙතන මම අර මේ ඔක්කොම එකතුවක් ගන්න පුළුවන් ඉඳ මේ කෙලින්ම මම එකතු ගත්තා NPV එන එකතු කියලා කියන්නේ එතන ඒකට තමයි ගෙවීම් මුදල් ප්‍රවාහය ඍණ කියලා දැම්මේ නැත්තම් මේක අපිට ලැබීම් මුදල් ප්‍රවාහයේ වර්තමානයේ මේ ටික එකතුවෙන් මේක 1,60,000 අඩු කරා නම් අපිට එනවා මෙතන NPV ඍණ ගන්න ඒ වට්ටම් අනුපාතයේ 110ක් යටතේ ඒ වට්ටම් අනුපාතයේ 110ක් යටතේ වට්ටම් අනුපාතය වෙනස් වුණොත් වර්තමාන අගයත් වෙනස් වෙනවා එහෙනම් බලන්න මෙතනදී වර්තමාන අගය අපි තව එකකට ගණනය කරමු 107ක් විතර දාලා ගමු 107කදී වට්ටම් අනුපාතය අපි නැත්තම් පොලි අනුපාතය 107ක් දාලා බලමු මොකද වෙන්නේ කියලා NPV වලට මොකද වෙන්නේ කියලා එතන මෙතනදී මේ වට්ටම් අනුපාතය විතරයි වෙනස් වෙන්නේ මුදල් ප්‍රවාහය වෙනස් වෙන්නේ නැහැනේ එතන මෙතන 108යි කියලා කියන්නේ 110යි කියලා කියන්නේ 0.1යි නම් 108යි කියලා කියන්නේ 0.8යි නේද එතන මෙතන පළවෙනි අවුරුද්දේ මෙතන දෙවෙනි අවුරුද්දේ
මෙතන තුන්වෙනි අවුරුද්දේ n 3යි ඔය විදිහටනේ එතන මෙතන වර්තමානයේ අපිට හොයාගත්ත හැයි මුදල් ප්‍රවාහයේ ගුණ කරනවා මේකේ ඒකමයි මොකද මේ එන්නගේ බිඳුවෙනි බලයක මොනම සංඛ්‍යාව ඒ සංඛ්‍යාවම එන්නේ ඊට පස්සේ මේ ටිකටත් ඒ විදිහටම දාපුවාම සුද්ධ වර්තමානයේ එනවා මෙතනදී ඍණ 1 1යි මෙතනදී ඍණ 2 n 2යිනේ මෙතනදී ඍණ 3 මම මේක මේ 107 ගන්නේ නැතුව මම මේක ඊට වඩා අඩු වගේක් ගන්නවා. නෑ 107ක් ගමන්නේ මම මෙතනදී මේ මුදල් ප්‍රවාහය 1,60,000 නෙමෙයි මෙතන මම කරන්නම් එක්ලාස 30,000 කරන්නම් මෙතන අපේ තේරුම් ගැනීම පහසුවට හරි දැන් බලන්න මෙතනදී කෑස් මුදල් ප්‍රවාහය 1,30,000ක් දාගත්තා කෑස් අවුට්ෆ්ලෝ එක නැත්නම් මුදල් ගලා යෑම නැත්නම් ආයෝජන 1,30,000යි පළවෙනි අවුරුද්ද ලැබෙනකන් ඒවා තමයි මේ විදිහට තියෙන්නේ ඒ වගේ වර්තමානයේ මේ එතකොට 107ක් යටතේ අපි NPV ගත්තොත් 107ක් යටතේ NPV මේ ගාන එනවා ඒ කියන්නේ ලැබීම් මුදල් ප්‍රවාහයන්ගේ වර්තමානයේ එකතු තියෙනවා 1,32,000ක් ඒකෙන් 1.30ක් කරත් ගමන් ධන 2,830යි හරිද ඔදින්නෝද හරි එතකොට අපි මේ වට්ටම් අනුපාත දෙකක් නැත්නම් පොලී අනුපාත දෙකක් 107 යටතේ NPV ගණනය කරපුවාම ධන 2,830යි 110 යටතේ අපි NPV ගණනය කරපුවාම අපිට එන්නේ ඍණ 2,877යි. එතන IRR කියලා කියන්නේ අභ්‍යන්තර ප්‍රතිලාභ අනුපාතය කියලා කියන්නේ මොකද්ද? අපි කලින් කතා කරා IRR නැත්නම් අභ්‍යන්තර ප්‍රතිලාභ අනුපාතය නැත්නම් අභ්‍යන්තර ඵලදා අනුපාතය internal rate of return IRR IRR යනු NPV සුද්ධ වර්තමානයේ IRR යනු සුද්ධ වර්තමානයේ නැත්නම් NPV එකකට කවන්න ඉස්සරලා ලියව නම් අය ඕනේ NPV පින් සමානයි බිඳුව වන NPV ශූන්‍ය වන පොලී අනුපාතය නැත්නම් වට්ටම් අනුපාතය හරි
IRR කියලා කියන්නේ IRR කියලා කියන්නේ අභ්‍යන්තර පෙතිල් ඵලදා අනුපාතය. යන්නෝ සුද්ධ වර්තමානගේ ශූන්‍ය වන බිඳුව වන පොලි අනුපාතය නැත්නම් වට්ටාන අනුපාතය. දැන් ඔයාලට පේනවා මෙතන 110 දී සුද්ධ වර්තමානගේ ඍණාගයක් 107 දී සුද්ධ වර්තමානගේ ධනාගයක්. එහෙනම් බිඳුව තියෙන්න ඕන මේ දෙක අතරේ. එහෙනම් වට්ටානුපාතයේ 107යි 10යි අතර තමයි IRR තියෙන්න ඕන. IRR 110ක් නෙමෙයි 4 අඩුත් නෑ. 4 වැඩි වෙන්න ඕන. මොකද මේ දෙක අතරෙන් තමයි NPV 0 වෙන්නේ. එහෙනම් IRR 104ට වඩා වැඩි වෙන්න ඕන. ඒ කියන්නේ දැන් ඔයාලට තව මේ පැහැදිලි මේ තව අදහසක් ගන්න පුළුවන් මේ සුද්ධ වර්තමානයේ හැසිරීම. මේ වට්ටම් අනුපාතය නැත්නම් පොලි අනුපාතය අඩු වෙනවා කියලා කියන්නේ සුද්ධ වර්තමානයේ වැඩි වෙනවා. පොලි අනුපාතය අඩු වෙනවා කියලා කියන්නේ සුද්ධ වර්තමානයේ අඩු වෙනවා. එහෙනම් සුද්ධ වර්තමානයේ මේට වැඩියෙන් අඩු වෙන්න ඕන බිඳුව වෙන අනුපාතනේ IRR කියලා කියන්නේ. එහෙනම් පොලි අනුපාතය මේට වඩා වැඩි වෙන්න ඕන. හැබැයි මේට වඩා 110ට වඩා අඩු වෙන්න ඕන. එහෙනම් අපිට IRR හොයාගන්න පුළුවන් මේ විදිහට IRR සමානයි IRR හොයන්න ක්‍රම දෙක තුනක්ම තියෙනවා. අපි එක ක්‍රමයක් විතරක් ඇති වෙයි. මේම ඕනේ නැහැ. සූත්‍රය අපි ඉස්සෙල්ලා මේ IRR ගන්න එකලා අපි සූත්‍රයක් පස්සේ ලියාගමු. මෙතන අභ්‍යන්තර ඵලදා අනුපාතය සමානයි අපිට හොයාගන්න පුළුවන් මේ 4ට වඩා වැඩි වෙන්න බෑයි. එහෙනම් අපි මේකට මේ 107ට වඩා වැඩි වෙන්න ඕන. මේකට වඩා වැඩි වෙන්න ඕන. එහෙනම් ඕකට එකතු වෙන්න බෑයි. එකතු වෙන්න ඕන. දැන් මෙතන පොලි අනුපාතයේ 103කින් වෙනස් වෙද්දී NPV වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ පොලි අනුපාතයේ 110 ඉඳලා 107 දක්වා වෙනස් වෙද්දී දක්වා වෙනස් වෙද්දී වෙනස් වෙලා තියෙනවා NPV කීයකින්ද? මෙතන ඉඳලා බිඳුවට මේ ගාන ඊට වඩා NPV වෙනස් වෙලා තියෙනවා මෙතන අතර වෙනස මොකක්ද කීයද කියලා බලමු. මෙතන 2800 2800 ගන්නයි. මෙතන බිඳුවෙන් ඉඳලා මෙතෙන්ට
මෙතන එතන බලන්න පොලි අනුපාතයේ 103කින් වෙනස් වෙද්දී NPV අතර වෙනස මෙතන ඉඳලා මෙතෙන්ට වෙනස 5707කින් වෙනස් වෙලා තිනවා 790කින් නේද? එහෙනම් මෙතන අපිට ගත්ත හැකි මේ 104 එකතු වෙන්න ඕන මේක මේ විදිහට මේක වෙන මේ පොලිය අනුපාතේ මේකට වඩා මෙතනින් 104 වඩා වැඩි වෙන්න බෑ NPV මේ බිඳුව වෙන්න. එහෙනම් 7ට එකතු වෙන්න නම් මේ දෙක අතර වෙනස 103න් 103ක් වෙනස් වෙද්දී මේක වෙනස් වෙලා තියෙනවා 5707කින් 5707කින් නැත්නම් මේ දෙක අතර වෙනස මේකෙන් අඩු කරනවා මේ ඊට පස්සේ ඒ සම්පූර්ණ එක ඒ එන උත්තරේ අපි කිසි මෙතනදී 104ට වඩා වැඩි වෙන්න ඕනේ බිඳුව වෙන්න ඕනේ 2830යි 736ක් අඩු වුණාට පස්සේ 2000 මේ ප්‍රමාණය අඩු වුණාට පස්සේ බිඳුව වෙනවනේ. මෙතන මම සංඛ්‍යා වලින් ලියන්නම් එහෙම නැත්නම් පැහැදිලි වෙන්නේ නැහැ. මෙතන සංඛ්‍යා භාවිත කරන්න. මෙතන මේ දෙක අතර වෙනසම මෙතනින් දැම්මම හරි නේද? මේ දෙක අතර වෙනස ගන්න 5707.90කින් වෙනස් වෙනවා. 103කින් වෙනස් වෙද්දී 5707.90කින් වෙනස් වෙනවා. අපිට 5700 ගණනකින් වෙනස් වෙන්න ඕනේ මේ 2830 අඩු වුණා නම් අපිට NPV 0 වෙනවා. එහෙනම් මේක වෙනස් වුණා නම් හරි 2830යි 736 වෙනස් වුණා නම් හරි. දැන් මේක අපි හදලා බලමු. 104ට එකතු වෙන්න ඕන. මෙතන 103ක් 103 පොලි අනුපාතයේ 3කින් වෙනස් වෙද්දී NP වෙනස් වෙලා තියෙනවා 5707යි 790. හැබැයි NPV වෙනස් වෙන්න ඕනේ බිඳුව වෙන්න NPV නැත්නම් සුද්ධ වර්තමානයේ බිඳුව වෙන්න වෙනස් වෙන්න ඕනේ 2830කින් පමණයි. 30යි 36කින් පමණයි. එහෙනම් පොලි අනුපාතයේ තව වැඩි වුණා නම් මේකට එකතු වුණා නම් හරිය 1.48යි මේ ප්‍රමාණය වෙන එකතු වුණා නම් හරිය එතකොට අපිට එනවා මේ 107ට එකතු වෙන්න ඕන මේ ගන්න. දශම ස්ථාන දෙකකට විතර ගමු. එතන මේ 104ට 101.4 8.76 එකතු වුණා නම් හරිය එතකොට NPV බිඳුව වෙන්න ඕන. එහෙනම් 7.1.8.8 දශම 4.8.76ක් අපි දල වශයෙන් දාගමු. 100ට මේ IRR ඒ කියන්නේ IRR එන්නේ මේ ගාන 100ට
හරි දැන් ඔව් අයි මේ IRR මේ විදිහට අපි ආවට පස්සේ මොකද දැන් අපි මෙතනදී හොයන්න තියෙන්නේ මේ බාණ්ඩ පොලි අනුපාතයේ 103කින් වෙනස් වෙද්දී NPV වෙනස් වෙලා තියෙනවා 5000 මෙතනදී මේ දෙක අතර වෙනස 5000 ගණක්. මොකද මේ ඍණ කියන්නේ මෙතන ඍණ 10 ඉඳලා ධන 10ට වෙනස කීයද 20නේ නේද? ඒ වගේ තමයි මෙතනත් වෙනස පොලි අනුපාතයේ 103කින් වැඩි වෙද්දී 7 ඉඳලා 103කින් වැඩි වෙද්දී NPV වැඩි වෙලා තියෙනවා 5707 යනවකින්. හැබැයි මෙතනදී NPV බිඳුව වෙද්දින්නේ මේ IRR මේ කියලා කියන්නේ NPV බිඳුව වෙන පොලි අනුපාතයේ IRR කියලා කියන්නේ. එහෙනම් NPV බිඳුව වෙන්න මෙතන මේ 2830 විතරක් අඩු වුණා නම් හන්නේ 103කින් 5700 ගාණක් වෙනස් වෙනවා නම් අපි 2830ක් වෙන්න නම් කීයක් වෙනස් වෙන්න ඕනද කියලා බලා ගන්න. එතන පුළුවන් අපිට 103ක් වෙනස් වෙනවා 5700 ගාණක් නම් 2800 ගාණක් වෙනස් වෙන්න කීයක් ඕනද කියලා මේ විදිහට බලා ගන්න පුළුවන්. එතකොට මෙතනදී පොලි අනුපාතය අපිට එන්නේ 108.488. ඒක අපි දාලා බලමු ඕන්න. මේක බලපුවාම මේක සාමාන්‍යයෙන් අපි දල වශයෙන් ගත්ත හින්දා අපිට හරියටම එන්නේ නැති වෙයි NPV. මොකද අපි දශම ස්ථාන වට වෙලා ගත්ත හින්දා අපි මෙතනත් වර්තමානයේ හොයලා බලමු හරිද කියලා. මෙතනත් වට්ටම් සාධකයක් ගමු. මේ විදිහටම මෙතන 110 දී වට්ටම් සාධකය තමයි මේ තියෙන්නේ. මේ 107 දී වට්ටම් සාධකේ මේ 108.1 දී වට්ටම් සාධකේ. හරි. මේ විදිහටම අපි මෙතනත් අපි 100ට sorry මෙතනදී 107 නේද අපි අරන් තියෙන්නේ. මෙතන 108 දාලා තියෙන්නේ. අපි 107 නේ වට්ටම් කරන්න ගත්තේ. මෙතන 108 දාලා තියෙන්නේ නේද? මේක 7 දා ගන්න ඕනවා. මේක අපි ඔයාලා හදාගෙන නැති නේද? 108ම තියලා 108ම තියන්නම් මම. 108ම තියලා මෙතන 108 කරන්නම් මම හිතට ලේසියි. දැක්කනේ. මෙතනත් 108 තමයි එකතු වෙන්න ඕනේ. 108ක් යටතේ 108ක් යටතේ නම් NPV ධනාගයක් එන්නේ. 110ක් යටතේ නම් NPV ඍණාගයක් එන්නේ. එහෙනම් මෙතනදී මේ අගේ වැරදි විතරද? මෙතනදී වෙනස 108යිනේ. 108ට වඩා වැඩි වෙන්න ඕන. 108ට වඩා අඩු වුණොත් තවත් NPV වැඩි වෙනවනේ. NPV බිඳුව වෙන්න නම් 108ට වඩා වැඩි වෙන්න ඕන. හැබැයි 110ට වඩා අඩු වෙන්න ඕන. ඒ අඩු වෙන වට්ටම් අනුපාතය තමයි IRR කියලා කියන්නේ. හරිද? එතකොට දැන් බලමු මෙතන 108ට එකතු වෙන්න ඕන. මෙතන 102කින් වෙනස් වෙද්දී වෙනස් වෙලා තියෙනවා NPV 5707.90කින්. හැබැයි අපිට වෙනස් වෙන්න ඕනේ 2830කින් තව අඩු වෙන්න තමයි ඕනේ NPV වලගේ. එහෙනම් NPV මේ වට්ටම් අනුපාතයේ 108.5ක් වුණොත් NPV අඩු වෙයි. හැබැයි අපි හරියටම කීයද කියලා හොයාගන්න අපි ගන්න පුළුවන්. මෙතන පොලි අනුපාතයේ දෙකක් වෙනස් වෙද්දී NPV වෙනස් වෙලා තියෙනවා 5000
707යි 790. එතන වෙනස මේකනේ. මම 100 ගණන් අයින් කරලා මෙතන ගන්නම් ගත්තේ මෙතන 8 දන්න. මෙතන 200ට 2ක් වෙනස් වෙතින් පොලි අනුපාතේ මේ ගානේ වෙනස් වෙලා තියෙනවා. අපි ගන්න ඕනේ NPV 5000 කලක් අපිට වෙනස් වෙන්න ඕනේ නැහැ. අපිට වෙනස් වෙන්න ඕනේ 2830යි 736ක් වෙනස් වුණා නම් හරි. එතනට 100ට 8.99917ක් වෙනස් වෙද්දී අපේ NPV බිඳුව වෙනවා. එතකොට මේ IRR කියලා කියන්නේ 100ට 8.99917යි. හරි මේක හරිද කියලා බලමු. මෙතනදී වට්ටම් සාධකයේ මේ විදිහටම අපි වට්ටම් සාධකයේ දාගත්තා. මෙතන පොලි අනුපාතය විතරයි වෙනස් වෙන්නේ. පොලි අනුපාතය මෙතන වෙනස් වෙනවා 100ට 8.99917යි. මේට වැඩියෙන් මේ දශම ස්ථාන යනවා මේකේ. මම මෙතනදී දශම ස්ථාන වටේලා තියෙන්නේ. හරි. එතන මේක තමයි පොලි අනුපාතය මේක මෙහාට දාගත්තා. වල කැල් එක පාවිච්චි කර හැකි. මෙතන ඍණ එකේදී මෙතන ඍණ දෙකේදී n දෙකයිනේ. මෙතන ඍණ තුනේදී. හරි. මෙතන වර්තමානගේ අපි හොයාගමු. 1,30,000යි කෑෂ් ෆ්ලෝ එක ඒක ගුණ වෙනවා මේ වට්ටම් සාධකේ. මෙතනත් එතන මේ ටිකෙත් හොයාගමු. මෙතන 20000යි කෑෂ් ෆ්ලෝ එක එක් ගුණ වෙන්න ඕන මේ වට්ටම් සාධකේ. වට්ටම් සාධකේ කර එක්කම අපිට එනවා 18යි ගාන ඒකත් ගුණ වෙච්චාම අර 5000 එකකින් ගත්තම 42යි ගානක්. ඊට පස්සේ 90000 එකකින් ගුණ වෙච්චාම 65යි ගානක්. ඊට පස්සේ NPV එනවා මෙතන 47ක් ආවේ මෙතන දශම ස්ථාන අපි වටේලා ගත්ත නිසා මෙතන 5707යි එතන වටේලා ගත්ත නිසා මෙතන එතකොට මේක අපි NPV මේක හරියටම ඒ දශම ස්ථාන ගත්තා මේක 0 වෙනවා. මෙතන තව උදාහරණයක් අපි මෙතනදී හතයි නැත්නම් මේක තවත් මේ හරියට අපි වටේලා ගත්ත නිසා මේ කාන්ට වෙන්නේ මෙතන මේකත් ඉන්න තියෙනවා. එතන
මෙතනදී මෙතන බිඳුව වෙනවා. එතන IRR බිඳුව වෙන වට්ටම් අනුපාතය තමයි අපි IRR කියලා කියන්නේ. එතන IRR වල අගේ වැඩි වුණොත් IRR වල අගේ වැඩි වෙනවා නම් ඒ වැඩි ව්‍යාප්තිය තමයි අපි තෝරා ගන්න ඕනේ. හරිද? එතන IRR අගේ වැඩි වෙනවා නම් ඒ අගේ තමයි අපි තෝරා ගන්න ඕනේ. මේ අර්ථය මෙහෙම ලියන්න. අභ්‍යන්තර ප්‍රතිලාභ අනුපාතයේ අගේ වැඩි ව්‍යාප්තිය තෝරා ගැනීම වඩා සුදුසු වේ. තෝරා ගැනීම වඩා සුදුසු වේ. දැන් අපි යන් ගන්න පොඩ්ඩක්. දැන් මෙතනදී බලන්න සුද්ධ වර්තමාන අගය තියෙනවා. සුද්ධ වර්තමාන අගය C කියන එක කොහොම ප්‍රතික්ෂේප කරන්න ඕනේ? ඒක අපි භාවිත ගන්න බෑ. එතකොට සුද්ධ මෙතනදී අහන්නේ සුද්ධ වර්තමාන අගය යටතේ සහ අභ්‍යන්තර ඵලදා අනුපාතයේ යටතේ ඉතාමත් හොඳම ආයෝජන විකල්පය වෙන වෙනම හඳුනා ගන්න. සුද්ධ වර්තමාන අගය යටතේ හොඳ එක තමයි මොකද්ද? සුද්ධ වර්තමානගේ වැඩි එකක් ගන්න එක. මේ ව්‍යාප්තිය. හොඳම එක D ව්‍යාප්තිය. හරිද? සුද්ධ වර්තමානගේ වැඩි එකක් ගන්න එක අපි තෝරා ගන්න ඕනේ. එතන අපි මේකට උත්තර ලියනකො
හරි. දැන් මේකේ මේ බාර මේකේ එතන දැන් මේකේ යටතේ වෙන වෙනම දක්වන්න කියලා ලකුණු දෙකක් ප්‍රශ්නයක් තියෙන්නේ. මෙතන සුද්ධ වර්තමානගේ වැඩියකයක් ගන්න එකනේ. එහෙනම් මෙතන ලියනවා d ව්‍යාප්තියේ සුද්ධ වර්තමානගේ වැඩියකයක් ගන්න බැවින් සුද්ධ වර්තමානගේ ක්‍රමය යටතේ d ව්‍යාප්තිය තෝරා ගැනීම වඩාත් සුදුසුය. දැන් IRR වැඩිම IRR අනුපාතයක් ගන්න ව්‍යාප්තිය තමයි තෝරා ගන්න. එහෙනම් IRR වැඩිම අනුපාතයක් ගන්න 122ක IRR වැඩිම අනුපාතයක් ගන්න ඒ ව්‍යාප්තිය IRR යටතේ තෝරා ගැනීම සුදුසුයි කියලා අපි මේකට උත්තර ලියන්න පුළුවන්. සුද්ධ වර්තමානගේ වැඩියකයක් ගන්න එක තෝරා ගන්න ඕන ඍණාගයක් ගන්න ඕන නම් හැම එකෙම ඍණාග හරි. එතන මේ ප්‍රශ්නය අනුව NPV වැඩියකයක් ගන්න D ව්‍යාප්තිය තෝරා ගැනීම සුදුසුයි. IRR අනුව NPV IRR අනුව IRR වැඩියකයක් ගන්න A ව්‍යාප්තිය තෝරා ගැනීම සුදුසුයි. හරිද? A ව්‍යාප්තිය තෝරා ගැනීම සුදුසුයි. ඊළඟ D ව්‍යාප්තිය තෝරා ගැනීම සුදුසුයි වර්තමාන අගය යටතේ. හරි. දැන් අපි බලමු තව මේකෙන් තව ගානක් විතර දෙකක් කතා කරලා අපි අවකලනය කොටසට යන්න බලමු. හරි මේ පෙපර් එකේ ඉදාස් 20 ජනවාරි 1 යම් බලන්න. අධ්‍යාස 20 ජනවාරි පෙපර් එකෙන් බලමු මේ NPV වලට සම්බන්ධ. NPV වලින් දෙයක් 20 නැද්ද? මේක බලන්න මේ සීමා සහිත ඒ සමාගමට රුපියල් ලක්ෂ 50ක ආරම්භක ආයෝජන සහිතව නව ව්‍යාප්තියක් ඇකීමට අවශ්‍ය ඇත. එමගින් ඊළඟ වර්ෂ 3 සඳහා එක් වර්ෂයේ ලක්ෂ 25 බැගින්ඩු වාර්ෂික සුද්ධ මුදල් ගලා ඒමක් ජනනය වනු ඇත. නැත්නම් ඇති වනු ඇත. සමාගමේ ප්‍රාර්ථන පිරිවේ නැත්නම් වට්ටම් සාධක නැත්නම් පොලි අනුපාතයේ 10%ක් නම් ව්‍යාප්තියේ සුද්ධ වර්තමානගේ ගණනය කරන්න. ව්‍යාප්තිය සුද්ධ වර්තමානයි. හරි මේක ඉක්මනින් අද බලන්න. ලකුණු 3ක් තියෙනවා. අමාරු නෑ. ඉක්මනින් හදා ගන්න පුළුවන් ලකුණු 3කට.
මේ ගන්න තමයි අපි හදන්න යන්නේ. ඔයාලා හදුවත් දන්නේ නැහැ වෙලාවට නේද? අපි අර හදපු විදියට හදන්න තියෙන්නේ. අතුරු තුනක් ගානක් මේක එක්සෙල් එකට මේ හදන්න බලන්න. සුද්ධ වර්තමානයේ හොයන්න බලන්න ගන්න කරන්න බලන්න. සම්පූර්ණ කියලා. අර වල හදන්න බලන්න දෙන්න. දැන් බලන්න මෙතනදී අපි අද ආයෝජනය කරනවා ලක්ෂ 50. වසර බිඳුවේදී අපිට මේකම භාවිත කරලා වසර බිඳුවේදී වට්ටම් සාධකයේ මෙතනදී අපි මුදල් ප්‍රවාහය අපි වට්ටම් සාධකයේ අපි දන්නේ වට්ටම් සාධකයේ වර්තමානයේ ගණනය කරන්න ඕන නේද? ගණනය කරලා ඒ වගේ එකතු වෙන NPV කියලා කියන්නේ. හරි. අද අපි මුදල් ප්‍රවාහයක් දානවා අද ලක්ෂ 50ක් දානවා. අද ලක්ෂ 50ක් අවුට්ෆ්ලෝ එකක්. ඊට පස්සේ හම්බ වෙනවා කියනවා ඊළඟ වර්ෂ 3 25 ලක්ෂ 25 ගන්න. 25යි 25යි නේද? 25 ගානය ලක්ෂ අවුරුදු 3 හම්බ වෙනවා. එතන ඔක්කොම ලක්ෂ 50ක් දාලා ඔක්කොම හම්බ වෙනවා ලක්ෂ 75ක්. හැබැයි ඇත්තටම ලක්ෂ 75ක් හම්බෙන්නේ නෑ. මොකද අනාගතේ තමයි මේ සල්ලි ලැබෙන්නේ. ඒ අනාගතයේ මුදල් ප්‍රවාහයන්ගේ අද වටිනාකම ඊට වඩා අඩුයි. වට්ටම් සාධක කියන්නේ 10%යි. එහෙනම් අපිට මේ එතනින් ගියාට පස්සේ අපිට මේ තනි මුදල් ප්‍රවාහයක් මේ වර්තමානයේ අපිට භාවිතා කරන්න පුළුවන්
මෙතන මේ සූත්‍රය භාවිතා කරලා අපිට බලන්න පුළුවන් මෙතන FV 110 110 කියලා කියන දශම 1යි එහෙනම් n කියලා කියන්නේ බිඳුවයි මෙතන 1යි මෙතන 2යි මෙතන 3යි ඔය විදිහමනේ එතන NPV කියලා කියන්නේ මේක ಗುಣ වෙනවා මේකෙන් ගුණ වෙච්චාම බලන්න හදලා මේ ටිකත් ගන්න පාන්න මේක ගුණ කරලා මෙතන ඉන්න එක මෙතන ලක්ෂ 22යි ගණක් ඒක නේද මෙතන දෙක දැම්මොත් ලක්ෂ 20යි ගණක් මෙතන එන තුනේ එන තුන මෙතන ලැබීම් මුදල් ප්‍රවාහන් වර්තමානයේ 62 ලක්ෂ 17000 ලැබීම් මුදල් ප්‍රවාහන්ගේ වර්තමානයේ එකතුව එතන සුද්ධ වර්තමානයේ අපිට ගන්න එක හැකි PV සමාන ලැබීම් මුදල් ප්‍රවාහන්ගේ වර්තමානයේ කීයද ලැබීම් මුදල් ප්‍රවාහන්ගේ වර්තමානයේ අපි මේක එකතු කරාට පස්සේ ලැබීම් මුදල් ප්‍රවාහන් වර්තමානයේ මේක එතන එකකින් අඩු කරනවා ගෙවීම් මුදල් ප්‍රවාහන් වර්තමානයේ ගෙවීම් මුදල් ප්‍රවාහන් වර්තමානයේ ලක්ෂ 50යි ලක්ෂ 50යි එහෙනම් ලැබීම් මුදල් ප්‍රවාහන්ගේ ගෙවීම් මුදල් ප්‍රවාහය අඩු කරපුවම ලැබීම් මුදල් ප්‍රවාහන් වර්තමානයේ 62 ලක්ෂ 17000යි ඒකෙන් අඩු කරනවා ගෙවීම් මුදල් ප්‍රවාහන් වර්තමානයේ එතන NPV එනවා NPV එනවා මේක NPV මෙයා ගේනවා නැත්නම් මෙතන මේ ටිකත් මේක අවුට්පුට් එකක් විදිහට අපි මෙතන දාලා තියෙන්නේ එහෙනම් මේ ටික එකතු කරලා අපිට එනවා NPV සුද්ධ වර්තමානයේ එතන අපිට උත්තරයක් තියෙනවද කියලා බලමු මෙතනදී උත්තරයක් කියන්නේ දැන් මෙතන 110යි සීමාසහිත ඒ සමාගම ලක්ෂ 50ක ආරම්භ ආයෝජන සහිත නව ව්‍යාපෘතියක් ඇගීමට අවශ්‍ය ඇත. එමගින් ඊළඟ වර්ෂ 3 සඳහා එක් එක් වර්ෂයට ලක්ෂ 25 බැගින් වාර්ෂික සුද්ධ මුදල් කලා ඒමක් යන්නේ කරනු ඇත. සමාගමේ ප්‍රාර්ථන පිරිවැය 10%ක් නම් NPV එන්නේ දෙක එකයි 217යි 129යි
මෙතනදී NPV හරියගේ එන්නේ 1.217යි ගානක්. මෙතනදී මේ වට්ටම් අනුපාතය මම හිතන්නේ වට්ටම් සාධකයේ මෙතන එන වට්ටම් සාධකයේ මෙතන දැන් මේක මෙයාලා හදලා ඇත්තේ මෙතන වට්ටම් සාධකයේ අරන් මේක වට්ටම් සාධකයේ මෙතන අගේ ගන්නවා. මෙතන අගේ ගත්තාම එනවා ඒක වටයලා තමයි ගුණ කරලා තියෙන්නේ. මේ හරීම ගාන තමයි මේක. දැන් මෙතන මේ එනවනේ අගයක්. ඕක තමයි ස්ථාන දෙකකට විතර වගේ වටයලා අරන් ඒකයි තමයි මෙතන මේ වෙන උත්තරයක් ඇවිත් තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් මතම ස්ථාන 4කට විතර වටේලා ඇති. හතරකට වටේලා දාලා ඇති. වට්ටම් සාධකයෙන් ගුණ කරලා අතර මේක අපි ගුණ කරනවා මේ වට්ටම් සාධකයෙන්. මෙතන මේ තියෙනගේ අපි කෙලින්ම මේ සම්පූර්ණ ගාන ගත්තේ. මෙතන වට්ටම් සාධකයෙන් ගුණ කරපුවාම අපිට වට්ටම් සාධකයෙන් මේ ටික ගුණ කරන කොටස පිටෙනවා. එකත් දෙකම දෙකකට විතරයි. ඊටසම් 9යි හතරකට මේවා මේ වටේ ආවන් දෙන තමයි මෙතන හරියට මේ ගන්න නැත්නම් මේක තමයි හරියට උත්තරේ. මේක තමයි PV නියමකේ. එතන අපිට මෙතනදී උත්තරයක් ගන්න මේකට. එතන මේ අගයන් මේ වටේලා වට්ටම් සතේ දාලා ගුණ කරලා ගන්න තියෙන තමයි මේ දශම ස්ථාන දෙකකට හරි තුනකට හරි ඔක්කොම ගන්නක තමයි නැති. එතන හරියම NPV යගේ මේ 12,17,129යි. දැන් මෙතන අපිට මේ උත්තරේට ගහන්න පුළුවන්.
මෙතනදී මේක ආන්සර් එකේ බලුවා ආන්සර් එකේ මෙතන හදලා පෙන්නලා තියෙනවා 2,00,000 මේ 1,217යි 130යි කියලා මේක හදලා පෙන්නලා තියෙනවා මේක තමයි නිවැරදි උත්තරේ මේක ඊට පස්සේ උත්තරේ විදිහට දාලා තියෙනවා මේ හරිම උත්තරේ මේක හදලා පෙන්නලා තියෙනවා ඒ උත්තර මේක දාන්න නැතුව මේක වෙලා තියෙන්නේ එහෙනම් මේ රීරක් ගන්න වෙනවා මේක තාන්සික හදලා මෙතන පෙන්නලා තියෙනවා ඊට පස්සේ අපි තව එක ගානයි බලමු එකම එක ගානක් there's say එතකොට මේ සුද්ධ වර්තමානකයෙන් ඇති කියලා හිතෙනවා yang 2000 ජනවාරි මේක නේද yes CK paper එකක් ගම්පන් CK ජනවාරි ගම් දැන් CK ජනවාරි ගහලා තියෙනවා කියලා බලමු මේ වීඩියෝ ලින්ක් මේකද අපි හැදුවේ නෑ නේද අන්න මේක අන්නද හැදුවේ එදා හදා තියෙන ගන්නේද 130යි 160යි 130යි මුදල් ප්‍රවාහයෙන් මේක දෙකේ මොන ව්‍යාප්ති කරද කියලා ඒ සහිතව අපි මේ මෙතනදී මේ හදලා තියෙන්නේ ඒ ගාන තමයි මේ හදලා තියෙන ඒ ගානනේ මේ මුදල් ප්‍රවාහයෙන් මේ B ව්‍යාප්තියේ මේක නෙමෙයි මේක අපි දැන් අදගත්ත ගන්නේ එතන හදපෙක තියෙනවා අපි මේ කතා අපි හදපෙක මේ තියෙන්නේ මේ කාල හදපෙක මේ තියෙන්නේ මේ 2021 ගාන තමයි මේ හදලා තියෙන්නේ වර්තමානයේ හොයලා තියෙනවා NPV හොයලා තියෙනවා මේ ව්‍යාප්තියෙන් වර්තමාන හොයලා NPV හොයලා තියෙනවා ඊළඟට B ව්‍යාප්තිය NPV යගේ ධනාගයක් ගන්න B ව්‍යාප්තිය තෝරාගැනීම වඩා සුදුසුයි කියලා හොඳ ව්‍යාප්තිය අපි තෝරාගෙන තියෙනවා හරි එතකොට සුද්ධ වර්තමාන අගයෙන් තියෙන 2017 18 පේපර් වල ගන්නොත් හදන්න. ගැටලු තියෙන තව එක පේපර් එකක් ඔය බලන්න වේද?
ඔයාලා 18 19 පේපර් වල ගැටලු තියෙනවද කියලා බලලා හදන්න බැරි වුණා හරි කියනවා මගෙන් අහන්න. ඊට පස්සේ මම අද අලුත් කොටසක් පුත්තක් පටන් ගන්නවා. හැබැයි දැන් අනිත් කට්ටියත් කියනනම් තමයි හොඳ. මොකද මේක ගොඩක් වැදගත් පාඩමක්. අපි කවන්නේ ඒකට හැමදම එනව නැතුව එහෙම ඉන්නත් බෑ. ආසනෙත් එපා නේද? ලියා ගන්න වාර්තාවක් අවකලනය. මම මේ අවකලනයේ ප්‍රායෝගික භාවිතයේ අපි පේපර් වල ගණන් අහන එක මම එතනට යන්නේ නෑ අද. අනිත් කට්ටියත් එනකන් කියලා අපි තව දවසක් බලමු. අපි බේසික් ටික කතා කරමු. බේසික් ටිකත් ඕන ඉතින් අත් ටික හදා ගන්න. අවකලනය උසස්පෙළ අවකලනයේ මැක්ස් වල උසස්පෙළ අවකලනයේ තියෙන තරම් අමාරු නෑ. අවකලනයේ වචන දාපුවම අර මැක්ස් වල අමාරු කියලානේ නේද? අවකලනය නැත්නම් අනුකලනය අමාරු කියලා කියන්නේ. අවකලනය මම මේක ලියන්න ඕනේ නැතුව ඒක ඔයාලට ලියා ගන්න පුළුවන් කියලා හිතනවා. අවකලනය කියලා කියන්නේ මොකක්ද? සාමාන්‍ය පෙළට අහු වෙලා නැහැ නේද මැක්ස් වල. උසස්පෙළ මැක්ස් වල තමයි තියෙන අවකලනය. හරි. ලියා ගන්න කිසියම් සිතයක අවකලනය කියලා කියන්නේ කිසියම් සිතයක ඕනෑම ලක්ෂයකදී කිසියම් සිතයක කිසියම් සිතයක ඕනෑම ලක්ෂයකදී එම සිතයට ඇති ස්පර්ශකයේ අනුක්‍රමණය එම සිතේ පළමු අවකලන සංගුණකයයි. එම සිතේ පළමු අවකලන සංගුණකයයි. අවකලනය කියලා ලියා ගන්න කිසියම් සිතයක ඕනෑම ලක්ෂයකදී එම සිතේට ඇති ස්පර්ශකයේ අනුක්‍රමණය එම සිතේ පළමු අවකලන සංගුණකයයි. වයිනම් සිතයක x විෂයෙන් එම සිතේ අවකලනය x විෂයෙන් එම සිතේ අවකලනය y dy යට dx මේ x අකුර නෙමෙයි අර සිම්පල් x අකුර දාන්න dy යට dx ලෙස ලියනු ලබයි. y සිතයක x විෂයේ එම සිතේ අවකලනය dy යට dx ලෙස ලියනු ලබයි. x අකුර අනිත් අර සිම්පල් x අකුර දාගන්න
सामान्य अपि सरल सरलरेखीय सिद्धांत संरेखीय समीकरण करतो संरेखीय समीकरण करतो नेम अंतो संरेखा y अक्षे x अक्षे बिंदुव ये सिद्धांत करतो मीटर y समान mx धन ආකාරයේ සමීකරණයක් ගත්තොත් මේකේ m කියලා කියන්නේ අනුක්‍රමණය c කියලා කියන්නේ අන්තර්ඛණ්ඩය අනුක්‍රමණය කියලා කියන්නේ මේ සමරේඛාවේ බෑවුම b ඩෙල්ටා y යට ඩෙල්ටා x ඩෙල්ටා y ඩෙල්ටා කියන්නේ වෙනස මෙතන डेल्टा y डेल्टा x එතකොට ඕනෑම රේඛාවක ඔයාලා සමීකරණ ඉගෙන ගන්නවා මම මේ කියන්න නේද එතකොට අපි ඕනෑම සිද්ධියේ මේ සමීකරණයේ සිද්ධියක් ගන්නොත් ඒ සිද්ධිය අපිට හඳුන්වන්න පුළුවන් මේ ආකාරයෙන් සමීකරණයක් තියෙනවා y සමානයි mx ධන c ආකාරයේ සමීකරණය මෙතනදී x කියලා කියන්නේ ස්වයාත්ත විචල්්‍ය y කියලා කියන්නේ පරායත්ත විචල්්‍ය x කියලා කියන්නේ ස්වයාත්ත විචල්්‍ය y කියලා කියන්නේ පරායත්ත විචල්්‍ය එතන m කියලා කියන්නේ අනුක්‍රමණය c කියලා කියන්නේ අන්තර්ඛණ්ඩය අන්තර්ඛණ්ඩය කියලා කියන්නේ මොකද්ද අන්තර්ඛණ්ඩය කියලා කියන්නේ x बिंदुवेदी y अगे स्वायत्त विचाल्य बिंदुवेदी y की अगे तमा अंतर्खंड කියලා කියන්නේ y ලක්ෂේ y රේඛාව ඡේදන වන ලක්ෂේ හරිද දැන් අපි මේවා දියේ පස්තරයක් ගත්තොත් මේ විදිහේ පස්තරයක් ගත්තොත් මේ විදිහේ සරලකේ වස්තරන්නේ මේ විදිහට වස්තරයක් ගත්තොත් නැත්නම් මේ දොඩට අපිට පොඩ්ඩක් මට ඉස්සරහට කරලා දැන් මේ වස්තරයට නැත්නම් මේ සිතයට y විසේ මේ y x හරිද y නම් සිතයක x විසේ y නම් සිතයක x විසේ එම සිතේ අවකලනය dy යට dx කියලා කියනවා ඒ කියන්නේ දැන් අපි අවකලනය කියලා කියේ මොකද්ද අවකලනය කියලා කියේ කිසියම් සිතේක ඕනෑම ලක්ෂයකදී එම සිතේ ඇති ස්පර්ශකය එම සිතේ ස්පර්ශකයක් ගන්නොත් මේකට යාවිච්ච මෙහෙම ස්පර්ශකයක් ගන්නොත් මේකේ බෑවුම dy යට dx එතන අනුක්‍රමය කියලා කියන්නේ බෑවුමනේ අවකලන සම්පූර්ණ කියලා කියන්නේ දැන් dy යට dx කියලා අපිට කියන්න පුළුවන්. එයාගත්තත් තමන්නේ. ඊළඟට අපි ලියමු මාර්ථකාවල ලියා ගන්න නියත එක අවකලනය. නියත එක අවකලනය. නියත එක අවකලනය. නියතයක් කියලා කියන්නේ y සමානයි වෙලා x ස්ක්වයර් කියලා නැහැ එතන y සමානයි 3යි නියතයයි වෙනස් වෙන්නේ නැහැ නියතයක අවකලනය
අවකලනය ගත්තොත් අපි මේ විදිහනේ y මේ විදිහට ඇත්තට පස්සේ y x y සමාන 3 නම් මේ විදිහට හදින්නේ 3යි y නේද? එතන මේකේ සමානයි බිඳුවක්. උපයවමක් නැහැ m සමානයි බිඳුවයි. එහෙනම් ලියා ගන්න නියතයේ ඒ අනුව ඕනෑම නියතයක අවකලනය. අපි දරුවන් මේක ඕන ඇඳගෙන කියනවා ඕනෑම නියතයක අවකලන සංගුණකය නැත්නම් අවකලනය dy යට dx සමාන